අච්චුපත ගන්න අච්චුපතේ පෙරලා ගන්න පහේ එක අභ්‍යාසය අච්චුපත පෙරලා ගන්න පහේ එක අභ්‍යාසය කට්ටිය ඉන්නව නේද ඔව් සර්. ගන්න පහේ එක අභ්‍යාසය පෙරලා ගන්න පහේ එක අභ්‍යාසය පෙරලා ගන්න පහේ එක අභ්‍යාසය හදන්න පුතේ ඔයගොල්ලෝ පස්වෙනි ගාන හදන්න ඉක්මනට පස්වෙනි ගැටලුව පහේ එක අභ්‍යාසයේ පස්වෙනි ගාන පහේ එක අභ්‍යාසයේ පස්වෙනි ගාන හදන්න හදන්න පුතේ හරි අදමු කොහොල හදන්න පටන් ගත්තද පුතේ හදන්න පටන් ගත්තද කියන්නකෝ ඔව් සර්. බලමු බලමු රූප ඉස්සලා රූප සරණ හද ගන්නකො පුතේ පස්වෙනි ගාන රූප සරණ ඉස්සලා හද ගන්න මෙන්න මේ විදිහට පහේ එක අභ්‍යාසයේ පස්වෙනි ගාන අච්චුපත පෙරලා ගන්න ඉස්සලා රූප සරණ හද ගන්නකො මේකට මේක සමානයි ඔන්න ඔය දෙක සමානයි A B C ඔන්න ඔතන තියෙනවා පළවෙනි එක මොකද්ද තියෙන්නේ පුතේ මේක x ලු පළවෙනි එක පෙන්වන්න තියෙන මොකද්ද ඒගොල්ලෝ කියනවා පුතේ අපිට පෙන්වන්න කියලා මෙන්න මේම ABX මෙන්න මේ ත්‍රිකෝණය නේද ඔන්න ඔය ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයේ අංග සම කියලා පෙන්වන්න තියෙනවා නේද ඉස්සලාම ඒව නේද අපෙන් අහන්නේ පුතේ ඔව් සර්. ඒක නේද අහන්නේ right ඔන්න පුතේ ජ්‍යාමිතිය ගානක් ඔන්න බලන්න ගානක් විභාගන මට්ටමේ ගානක් ලියන විදිය බලා ගන්න දැන් අද බලා ගන්න ඉස්සෙල්ලාම දත්තේ කියලා ලියමු දත්තේ ලියමු දත්තේ තමයි A B C ත්‍රිකෝණේ මේ දෙක සමානයිනේ ABC හි
කෝණ සමච්ඡේදකය AC පාදය හමුවන ස්ථානය XV තව BC සමානයි AB ඔන්න විභාග වට්ට ටිකක් ලියන විදිය මම මේ ටික ටික පැහැදිලි කරන්නේ ඉස්සලාම දත්තය කියලා ලියන්නේ ඔන්න දත්තය ලියුවා දැන් සාධනය කරන්න ඕන එක සාධනය කරන්න ඕන පළවෙනි එක මොකද්ද සාධනය කරන්න ඕන බලන්න පළවෙනි මොකද්ද සාධනය කරන්න ඕන පුතේ ඒගොල්ලෝ කියන ප්‍රශ්නේ ලියා ගන්න පළවෙනිද කියන ප්‍රශ්නේ මොකද්ද ඒගොල්ලෝ සාධනය කරන්න කියන ප්‍රශ්නේ මොකද්ද පුතේ කියන්න මොකද ඒගොල්ලෝ සාධනය කරන්න කියන ප්‍රශ්නේ bx අංග ත්‍රිකෝණයේ අංග සම වෙනවා cbx bx b abx අංග සමයි ත්‍රිකෝණ අංග සමයි cbx ත්‍රිකෝණයේ බව හරි ප්‍රමිලක්කම් දෙක axb අංශක 90 බව තමයි සාධනය කරන්න තියෙන්නේ මේ ගාන නිර්මාණයක් මුකුත් නැහැ කෙලින්ම සාධනය මම මෙතනින් සාධනය ගන්නම් එක වීඩියෝ ලියන්න ඕන සාධනය මම සාධනය දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නන්න තියෙනවානේ දැන් පළවෙනි එක සාධනය කරමු A බලන්න පුතේ ලියන විදිය ABX ත්‍රිකෝණය හා CBX ත්‍රිකෝණය බලන්න ABX ත්‍රිකෝණය හා CBX ත්‍රිකෝණය සලකමු ත්‍රිකෝණය ගමු දැන් අංග සමයි කියලා පෙන්නන්න තියෙන බලන්න මම පැහැදිලි කරනවා ඔයාලට පේනවා ඇති මේ පාදයයි මෙන්න මේ පාදේ සමානයි නේද පේනවද පුතේ ඔව් සර් මෙන්න මේ පාදය දෙකටම පොදුයි නේද එම නේද ඔව් සර් මෙන්න මේ කෝණයයි සමානයි එන පාද දෙකයි ඇතුලේ අන්තර්ගත කෝණය පාද දෙකයි අන්තර්ගත කෝණය එන මේ කළු පාටයි නිල් පාටයි පාර කළ ත්‍රිකෝණ දෙක මොන අවස්ථාවකටද අංග සම වෙන්නේ පාකෝපා අන්න පාකෝපා අවස්ථාවටදී තමයි මේක අංග සම වෙන්නේ උදේ තේරුණාද ඔක්කොටම සිග්නල් එකක් දාන්න ඔව් සර් පැහැදිලිද ගැටලුවක් තියෙනවා කතා කරන්න පුළුවන් මම ලියලා නැහැ තව කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් හරි ඔන්න ලියන විදිය බලන්න BC සමානයි ABX ත්‍රිකෝණ ඉස්සලාම ලියන්න ඕනේ ඔන්න ABX ත්‍රිකෝණ ඉස්සලාම ලියමු ABX ත්‍රිකෝණ මේක AB සමානයි BC මේ දත්තේ කියලා ලියන්න ඊළඟට මේ කෝණ දෙක සමානයි ABX කෝණය සමානයි CBX කෝණය මේ මොකද්ද දත්තය තව BX පාදයේ සමානයි BX පාදයේ මේක පොදුයි එම නිසා ABX ත්‍රිකෝණය අංග සමයි CBX ත්‍රිකෝණයට හේතුව පා අවස්ථාව හරිනේ ඔන්න පළවෙනි එක ඔප්පු කළා තේරුණාද පුතේ පැහැදිලිද ඒක ඔප්පු කරපු විදිය ඔව් සර් දෙක දැන් අපිට පෙන්වන්න තියෙනවා මොකද්ද AXB 90ක් කියලා මේ බලන්න පුතේ AXB 90ක් කියලා ඔප්පු කරද්දී ඔයාලට පේනවාද මේ දෙක අංග සමයිනේ ඔන්න බලන්න පුතේ මේක තරක කරනවා මේ දෙක අංග සමයිනේ එහෙනම් අනුරූප අංග වලින් මෙන්න මේ කෝණය සමාන වෙනව නේද ඔව් සර් මේ ත්‍රිකෝණ දෙක අංග සම වීමෙන් ඉතිරි අනුරූප අංග සමාන වීමෙන් AXB කෝණයයි BXC කෝණ දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ ඒක පැහැදිලිද ඔව් සර් පැහැදිලිද කිව්වදී පුතේ ඔක්කොටම පැහැදිලිද ඔය සිග්නල් එකක් දාන්න ඕන ඔව්
පුතේ දැන් අපි අනුරූපාංග සමාන වීමෙන් මේ දෙක සමානයි. ඔයාලට වෙලා මේක සරල රේඛාවක් නේද? AC ඔව් සරල සර්. රේඛාවක් නේද? AC සරල රේඛාවක් නේද පුතේ? කියන්නකෝ. ඔව් සර්. එතකොට මේ දෙක එකතුව 180ක් වෙන්න ඕනේ නේද? මේ දෙකේ එකතුව 180ක් වෙන්න ඕනේ නේද පුතේ? ඔව් සර්. මේ දෙකම සමාන නිසා එකක් කීයක් වෙන්න ඕනද? 90ක් වෙන්න ඕන. හරිද? පැහැදිලිද? ඔන්න ලියනවා. ඔන්න මම ලියන විදිය වඩවන්න. ABX ත්‍රිකෝණය අංග සමයි CBX ත්‍රිකෝණය නිසා අනුරූපාංග සමාන වේ. කිලිව්වා. එහෙනම් මොකද අනුරූපාංග AXB සමානයි BXC වේ. AC සරල රේඛාව නිසා මොකද වෙන්නේ? AXB ධන BXC සමානයි 180යි. නේද? එහෙම නේද? සමාන නිසා මට ගන්න පුළුවන් 2AXB සමාන 180යි. එහෙනම් AXB කියන උත්තරේ අංශක 90යි. තේරුණාද? පුතේ පැහැදිලිද? පැහැදිලිද ඒ ගාන? සර් ඒ කොටස හරියට වුණේ කරන් ගියා සර් මෙහෙට. ඔව් මේක කරන්න කියලා නෑ සර් මේ අර අනුරූපාංග සමාන ඒ ටික සර්. මේ බලන්න පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. ඉතිරි අනුරූපාංග සමාන වීමෙන් මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවනේ. සමාන වෙනව නේද? ඒ පුතේ මේ ත්‍රිකෝණය අංග සම වීමෙන් මේ දෙකට ඉස්සරහට මේ කෝණ දෙක සමානයි නේද? ඔව් සර්. right. AC සරල රේඛාවක්නේ. එහෙනම් මේ දෙකේ එකතුව 180ක් වෙන්න ඕනේ නේද? ඔව් සර්. එතකොට මේ දෙක සමානයි කියන්නේ එහෙනම් මේකත් AXC වෙන AXB වෙනවා. එහෙනම් 2AXB සමාන 180යි. එහෙනම් AXB කියන කී අංශක 90ක් වෙනවා. පැහැදිලිද? ඔව් සර්. සටහන් කරගන්න පුතේ හරියට. හරියටම සටහන් කර රූපයන් දා ওই විදිහට සටහන් කරගන්න. සටහන් කරගන්න පුතේ. ওই විදිහට සටහන් කරගන්න. සටහන් කරපු කට්ටිය එකේ 6 වෙනි ගාන හදන්න. එකේ 6 වෙනි ගාන හදන්න. රූපය ඇඳලා දීලා නැහැ. රූපය ඇඳ ගන්න ඕනේ අපි. හයවෙනි ගාන හදන්න. හය වෙන ගැටලුව හදන්න. ඉතින් කට්ටියට මේ ගාන තේරුණා නේද? උඩ සිග්නල් එකක් දාන්න මේ ගාන තේරුණා නේද? සර් ඔව්. සර් මේ කරන් ගියා පොඩ්ඩක් ඔය කියන්නකෝ මේ අර අංශක 90 ගත්ත විදිහ. right. මේ ත්‍රිකෝණ දෙක අංග සමයිනේ පුතේ. අංග සමයි ඔව් නේද? සර්. හරි. ඉතිරි අනුරූපාංග සමාන වීමෙන් මෙන්න මේ පාදයේ සමාන නිසා ඒක ඉස්සරහා තියෙන මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ නේද? ඔව් සර්. ඒක තමයි මම ලිව්වේ. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන වීමෙන් කියලා මේව ලිව්වා. එහෙනම් මොකද මේ කෝණ දෙක සමාන විය යුතුයි. හරිද? AC සරල රේඛාවක් වෙනවා පුතේ. එහෙනම් මේ දෙක එකතු 180ක් වෙන්න ඕනේ නේද? ඔව්. මේ දෙක සමාන නිසා
මට ලියන්න පුළුවන් AXB දාලා BX 180යි BX කියන්නේ පුතේ AXB ම නේද? ඔව් එතන මොකක්ද 2යි AXB වෙනව නේද? ඔව් සර්. 2යි AXB 180ක් කියන්නේ AXB කියලා අංශක 90යි. 90. පැහැදිලිද? ඔව් සර්. හරි. සටහන් කරගන්න. හයවෙනි ගාන ඊළඟට හදන්න. හයවෙනි ගාන හදන්න පුතේ. මේ තනියෙන් හදන්න ඕනේ මේ ගණන්. හයවෙනි ගාන හදන්න බලන්න. හයවෙනි ගැටලුව. ඔයාලා හයවෙනි ගාන ඇදුවද? හයවෙනි ගාන හදලා තිබ්බ කට්ටිය අත උස්සන්න බලන්න. කීප දෙනෙක් ඉන්නවා හයවෙනි ගාන හදපු කට්ටිය. හයවෙනි ගාන පුතේ මම මේ ගාන මකන්නද? මේ ගාන මකන්නද? ආ ඉන්දස තා පොඩ්ඩයි රයිට් මම දැන් මකනවා. හරිද? මකන්නද? මකනවා දැන් ඈ. හයවෙනි ගාන හදනවා. බලමු හයවෙනි ගාන මොකක්ද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ හයවෙනි ගාන ඇන්දද රූප සරහන? චතුරාර්ශයක් දෙනවා. අපි චතුරාර්ශයෙන් මේ මන්දම චතුරාර්ශය. මොනවද දෙන්නේ? ABCD ABCD චතුරාර්ශය. AC විකර්ණයි BD විකර්ණයි ඔහිදී සමච්ඡේදනයේ වේ. සමච්ඡේදනයේ වේ. ඔන්නෝම. ඔවන දෙන්නේ. ඔවනේ සටහන. පුතේ ඔවනේ සටහන. ඉස්සෙල්ලාම දත්තේ ලියන්න. ගාන හදාලා දත්තේ ලියන්න. දත්තේ මොකද්ද? අර තියෙන කීවල කියන දත්තේ ලියන්න. ABCD චතුරාශ්‍රයේ AC හා BD විකර්ණ OED සමච්ඡේදනය වේ. කෙලිය. එමනේ දෙය තියෙන්නේ. සමච්ඡේදනය වේ. ඒ කියන්නේ මොකද්ද? AO සමානයි OC DO සමානයි OB. ඔබ නේද? ඔබ නේද වෙන්නේ පුතේ? කියන්නකෝ. පැහැදිලි දත්තය දත්තය සටහන් කළා. ඊළඟ සාධනය කරන්න ඕනේ. සාධනය කළ යුක්ත. පුතේ සාධනය කරන්න ඕනේ මොකද්ද? අර ප්‍රශ්න දෙක. ඒකවල දෙන ප්‍රශ්න දෙක තමයි සාධනය කරන්න ඕනේ. මොකද ප්‍රශ්න දෙක කියන්නකෝ. පළවෙනි මොකද්ද? AOD ත්‍රිකෝණයේ අංග සමයි BOC ත්‍රිකෝණයේ බව. ප්‍රමිලක්කම් දෙක මොකද්ද පෙන්වන්න තියෙන්නේ? AD හා BC රේඛා සමාන්තර බව. ඒ කියන්නේ AD සමාන්තරයි BC බව තමයි පෙන්වන්න තියෙන්නේ. හරිනේ. පුතේ පැහැදිලිද? දත්තේ ලිව්වා. දත්තේ කියන්නේ ප්‍රශ්නෙට අදාළ ඒගොල්ලෝ දෙන එක ලිව්වා.
ඒක සාධනය කරන්න ඕන කියලා කියන්නේ ප්‍රශ්න ටික සාධනය කළ යුත්තේ කියලා ලිව්වා. හරිද? පැහැදිලිද පුතේ ලිව් එක? ඔව් සර්. ඊළඟ නිර්මාණයක් තියෙනවා නිර්මාණය අඳින්න ඕනේ. නිර්මාණය මේකේ මොකොත් නිර්මාණයක් නැතිඳ නිර්මාණයක් අඳින්න ඕනේ නැහැ. දැන් ඊළඟ කෙලින්ම සාධනයට ආවේගි. සාධනය. right. දැන් මොකද සාධනය කරන්න දෙන පළවෙනි එක අප ත්‍රිකෝණ දෙක තෝරගමු. ත්‍රිකෝණ දෙක තෝරගමු. AOD ඒ කියන්නේ පුතේ මෙන්න මේ ත්‍රිකෝණය. AOD ඔන්න ඔය ත්‍රිකෝණයයි. BOC කියන මෙන්න මේ ත්‍රිකෝණයයි අංග සම කරන්න තමයි ඕනේ. මේ බලන්න පුතේ. ඔන්න බලන්න. ඔයාලට පේන ඇති මේ පාදයයි මේ පාදයයි සමානයි. නේද? එහෙම නේද පුතේ? ඊළඟට මේ පාදයයි මේ පාදයේ සමානයි. දත්තේ. ඊළඟට ඔයාලට පේන ඇති මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණය සමාන වෙනව නේද? සමාන වෙනව නේද පුතේ? පැහැදිලිද? ඔව් සර්. මොකද්ද හේතුව? ප්‍රතිමුඛ කෝණ. එහෙනම් ওই දෙක සමාන වෙනවා. එහෙනම් පාද දෙකයි අන්තර්ගත කෝණයයි පාද දෙකයි අන්තර්ගත කෝණයයි මේ පාට කරපු ත්‍රිකෝණ දෙක පුතේ පාකෝපා අවස්ථාවේදී මොකද වෙන්නේ? අංග සම වෙනව නේද? පැහැදිලිද? ඔව් සර්. right. ඔන්න ලියන විදිය බලන්න පුතේ. මම ලියන මේ විදියට මේ විදිය ලියනවා. AOD ත්‍රිකෝණය හා BOC ත්‍රිකෝණය සලකමු කියලා. AO බලන්න AO සමානයි බලන්න පුතේ ලියනවා දත්තේ. ඔන්න අපි ලියලා පුතේ බලන්න. AO සමානයි OC දත්තේ. ඊළඟට AOD කෝණය සමානයි BOC කෝණේ හේතුව ප්‍රතිමුඛ කෝණ. හරිද? ඊළඟට පුතේ DO සමානයි OB DO සමානයි OB DO සමානයි OB මේක දත්තය. එනම නිසා AOD ත්‍රිකෝණය අංග සමයි BOC ත්‍රිකෝණ හේතුව පාකෝපා අවස්ථාව. පැහැදිලිද? පුතේ තේරුණාද? ඔව් සර්. right. දැන් ඔන්න අංග සමයි කියලා පෙන්වනවා. රෝම ඉලක්කම් දෙක පෙන්වන්න හදන්නේ. මොකද්ද රෝම ඉලක්කම් දෙකේ අපිට පෙන්වන්න තියෙන බලමු පෙන්වන්න තියෙන එක අපි තීරණයක් බලමු. AD මෙන්න මේක මේකට සමාන්තරයි කියලා පෙන්වන්නේ තියෙන්නේ. ඔන්න ඔය දෙක සමාන්තරයි කියලා පෙන්වන්නේ නේද පුතේ තියෙන්නේ. ඔය දෙක සමාන්තර වුණොත් පුතේ මේ කෝණය සමාන වෙන්න ඕනේ නේද? නිකන් ඔය දෙක සමාන්තරයි කියලා හිතන්නකෝ. හිතුව පුතේ මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ නේද? එක්ක මේ දෙක සමාන වෙන්න ඕනේ නේද? ඔය දෙක සමාන්තර වුණා කියන්නකෝ. ඔම සමාන්තර වුණොත් ඒකාන්තර කෝණ දෙක සමාන වෙන්න ඕනේ නේද? ඔව් සර්. right. මේ බලන්න පුතේ දැන් මේ පාට කළපු ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. එහෙනම් අනුරූප අංග සමාන වීමෙන් මෙන්න මේ කෝණය සමානයි නේද? සමානයි නේද? ඔව් සර්. මේ ත්‍රිකෝණ දෙක අංග සම වීමෙන් මෙන්න මේ කෝණය සමාන වෙන්න ඕනේ නේද? සර්. එහෙනම් ඔයාලට පේනවා මේ මොන හැඩයේ කෝණද? මේ මොන හැඩයේ කෝණද? ඒකාන්තර හැඩයේ කෝණ. එහෙනම් ඒකාන්තර හැඩයේ කෝණ සමාන වෙන්න නම් පුතේ මේ රේඛාවයි මොන රේඛා දෙකක් වෙන්න ඕනද? සමාන්තර රේඛා දෙකක් වෙන්න ඕනේ. තේරුණාද? ඒ කිව්ව දේ තේරුණාද? ඔව් සර්. ඔක්කොම සිග්නල් එකක් දාන්න. පුතේ පැහැදිලිද ඒක? ඒ කිව්ව දේ තේරුම් නැති කට්ටිය අහන්න පුළුවන්. ඒක කිව්ව දේ තේරුම් නැති කට්ටිය අහන්න පුළුවන්. ඒ ගාන ආයි පැහැදිලි කරන්නකෝ. පැහැදිලි. මේ ඔයාලා ඕන මතකද ඔයාලා කතා කරන්න ඕනේ. පුතේ ඔයාලා මේක තේරුණාද? ඔව් සර්. මේක තේරුණාද? ඔයාලා කතා කරන්න මට මේක තේරුණානේ ඔයාලට? ඔව් සර්.
දැන් ඔයාලට පේනවද පුතේ මේ පාට කලපු ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි ඔප්පු කළානේ. ඔව් සර්. ඔප්පු කළා. දැන් අපිට පෙන්වන්න තියෙන පුතේ මේ AD කියන මෙන්න මේ පාදයයි AD කියන මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදය සමාන්තරයි කියලා පෙන්වන්නේ තියෙන පුතේ. ඔව් සර්. right. ඒක හිතන්න සමාන්තරයි කියලා හිතන්න. සමාන්තර වුණා කියලා හිතන්නකො. සමාන්තර වුණොත් ඔයාලට පේනවා මෙන්න මේ කෝණය සමාන වෙන්න ඕනේ නේද? ඔව් සර්. මේකයි සමාන වෙන්න ඕනේ නේද? ඔව් සර්. මේ බලන්නකො දැන් මේ දෙක අංග සම වීමෙන් අනුරූප අංග සමාන වීමෙන් මේක ඉර නිසා මේ කෝණයයි එක ඉර නිසා මේ කෝණ දෙක විශාල පැහැදිලිද? ඔව් සර්. එහෙනම් මේ මොන හැඩේ කෝණද? ඒකාන්තර හැඩේ කෝණ නේද පුතේ? ඒකාන්තර හැඩේ කෝණ සමාන වෙන්නේ මොන රේඛා දෙකක් තුලද? සමාන්තර රේඛා දෙකක් තුල. එතකොට AD පාදයයි BC පාදයයි මොකක් වෙනවද? සමාන්තර වෙන්න ඕනේ. දැන් තේරුණාද? පුතේ වැදලිද? ඔව් සර්. ඔන්න ලියන විදිය බලන්න. AOD ත්‍රිකෝණය අංග සමයි BOC ත්‍රිකෝණය නිසා අනුරූපාංග සමාන වීමෙන් මට ගන්න පුළුවන් පුතේ ADO කෝණය සමානයි OBC කෝණය. මෙය ඒකාන්තර කෝණ වේ. එහෙනම් එව නිසා පුතේ කෙලෙම ලියන්න පුළුවන් AD සමාන්තරයි BC වේ. හරි නේද? තේරුණාද පුතේ ලියපු විදිය? පුතේ පැහැදිලිද? ඔක්කොම සිග්නල් එක දාන්න පුතේ තේරිච්ච කට්ටිය. ඔව් සර්. right. එහෙනම් ඔයගොල්ලෝ ගන්න පහේ දෙක අභ්‍යාසයේ තුන්වෙනි ගාන. පහේ දෙක අභ්‍යාසයේ තුන්වෙනි ගාන. ගන්න බලන්න. පහේ දෙක අභ්‍යාසයේ තුන්වෙනි ගාන ගන්න බලන්න. පහේ දෙක අභ්‍යාසයේ තුන්වෙනි ගාන දාන්න පුතේ මේ ගාන දපු කට්ටිය. පුතේ හදනව නේද? ඒගොල්ලෝ හදනව නේද? ඔව් සර්. මම මේක මකන්නද? ඉපාද තව යන්න ඕනද? මාර වෙන සමාන්තර සංකේතය මෙන්න මේ. මෙන්න සමාන්තර සංකේතය. දැන් මකනවා. පහේ දෙක අභ්‍යාසයේ තුන්වෙනි ගාන
ඉස්සලා රූප සලඳ ගම්මු ඒගොල්ලෝ කියන රූප සලඳන ඒගොල්ලෝ දෙන රූප සලඳ ගම්මු මෙන්න මේ දෙන රූප සලඳන මේකට මේක සමාන්තරයි DOB AC මේ පාදන මේ පාද සමාන right ඉස්සෙල්ලාම අපි ලියන්න ඕනේ පුතේ දත්තය දන්න දේ මොකක්ද දත්තය AB හා DC සමාන්තර වේ ඊළඟට BD හා AC රේඛා OID ඡේදනය වේ තව DO සමානයි OB වේ ඔන්න පේන දේ ලිව්වා හරිද පැහැදිලි පුතේ ඔන්න අපි පේන දේ ලිව්වා දැන් සාධනය කරන්න ඕනේ මොකද්ද දැන් සාධනය කරන්න ඕනේ මොකද්ද සාධනය කළ යුක්ත මොකද්ද සාධනය කළ යුක්ත ඒගොල්ලෝ අහන එක නේද ඔව් AOB ත්‍රිකෝණයේ අංග සමයි DOC ත්‍රිකෝණයේ බව දැන් සාධනය කෙලින්ම සාධනය AOB ත්‍රිකෝණය හා DOC ත්‍රිකෝණය සලකමු මේ බලන්නකො ඔන්න අපි දැන් ත්‍රිකෝණ දෙක ගමු තෝරගමු ත්‍රිකෝණ දෙක තෝරගමු AOB කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය නේද ඊළඟට පුතේ පාඩ කරන්න ඕනේ මම නිකන් පැහැදිලි කිව්වට පාඩ කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ඔයාලට පේනවා මේ පාදයේ සමාන්තරයි එහෙනම් මේ දෙක සමානයිනේ පුතේ මේ කොණයයි මේ කොණය සමානයි නේද ඔව් සර් ඒ වගේ මේ කොණය සමානයි නේද ඒත් ප්‍රතිමුඛ ඕන ප්‍රතිමුඛ ගන්න නැතුව මේ දෙක සමාන කියලා ගන්නත් පුළුවන් ඒකාන්තර දෙක දරුවන්නේ ඔයාලට පේනවා කෝණ දෙකයි මේ ඩොට් එකට ඉස්සරහා තියෙන පාදයයි ඩොට් එකට ඉස්සරහා තියෙන පාදයයි එහෙනම් කෝණ දෙක අනුරූප පාදයයි නේද කෝණ දෙකයි අනුරූප පාදයයි නේද එහෙනම් මොකද්ද මේ අවස්ථාව පුතේ මේ අවස්ථාව මොකද්ද මොන අවස්ථාවද පුතේ ඕකෝපා අවස්ථාව එහෙනම් ලියලා ඔන්න බලන්න ඉස්සලා මේ ප්‍රතිමුඛ කෝණ දෙක ලියන්නම් මම AOB සමානයි DOC ප්‍රතිමුඛ කෝණ ඊළඟට OAB සමානයි DCO ඒකාන්තර කෝණ ඊළඟට BO සමානයි DO දත්තය එනම් නිසා AOB ත්‍රිකෝණය අංග සමයි DOC ත්‍රිකෝණයට හේතුව කෝපා හරිද පැහැදිලිද පුතේ එක පැහැදිලිද ඔව් සර් ඔක්කොටම සිග්නල් එකක් දාන්න පුතේ තේරෙනවද ඔක්කොටම මේ මම හදනවා ඔයගොල්ලෝ තේරුම් නැතුව වැඩක් නැහැ නේ ඒකයි මේ මම නිතර අහන්නේ තේරුම් නැත්නම් කතා කරන්න පුතේ මේවා තේරුම් නැතුව ගිහිල්ලා වැඩක් නැහැ ඉස්සරහට සියලුම කරුණු දැනගෙන යතු මේ තව ළමකට හිතන්න බැයිද පුතේ මෙන්න මේ දෙක සමානයි කියලා ගන්න ප්‍රතිමුඛ නැතුව මේ දෙක සමානයි කියලා ගන්න බැයිද ළමකට පුළුවන් සර් පුළුවන් එතකොට කෝකෝපා ලැබෙනව නේද එතකොට කෝකෝපා අවස්ථාව ගන්න පුළුවන් right හරි ගන්න පුතේ හතරවෙනි ගානේ අභ්‍යාස මාලාවේ හතරවෙනි ගාන කරන්න බලන්න
හතරවෙනි ගාන හදන්න. හතරවෙනි ගාන හදන්න. මම හතරවෙනි ගාන රූපසර හඳිනවා පුතේ. පුතේ හදනවා නේද ඔයගොල්ලෝ හතරවෙනි ගාන? හදනවා සර්. හරි සර්. බලමු. හරි. ඉස්ලාම මොනවා හදන්න ගන්නේ? සර් දත්තේ ලියමු. දන්න දේ. ඉස්සර දත්තේ සටහන් කරන්න. මොකද දත්තේ? ඒගොල්ලෝ දෙනවා. ඒගොල්ලෝ දෙනවා මේකයි සමාන්තරයි කියලා දෙනවා. නේද? පළවෙනි දත්තය AB සමාන්තරයි EF. හා. ඊළඟ දෙනා පුතේ මොකද්ද? මේ පාදය සමාන්තරයි කියලා දෙනව නේද? AC සමාන්තරයි DEB. තව DB සමානයි FCV. ඔව් නේද? ඔව් නේද පුතේ? ඔව් නේද දත්ත දෙන්නේ? සාධනය කරන්න ඕන එක මොකක්ද සාධනය කරන්න ඕනේ? ABC ත්‍රිකෝණයේ අංග සමයි DEF ත්‍රිකෝණය බව තමයි පෙන්වන්න තියෙන්නේ. එද ඕන පෙන්වන්න තියෙන්නේ. දැන් සාධනය මේ බලන්න පුතේ සාධනය කරද්දී අපි බලමු සාධනය කරද්දී අපි ඉස්සෙල්ලාම දත්ත ලකුණු අපි ගන්න අපිට හදන්න කලින් බලමු මොකක්ද ඒගොල්ලෝ කියන්නේ කියලා. මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මේ පාට ගන්න රතු පාටයි කොළ පාටයි පාට කරපු ත්‍රිකෝණ දෙක නේද අංග සම කියලා පෙන්වන්න තියෙන්නේ. මේ බලලා අපි ලකුණු කරගමු අවශ්‍ය දේවල් ටික. ඔයාලට පේනවාද මේකයි සමාන්තර නිසා මෙන්න මේ කෝණයයි මේ කෝණය සමානයි නේද? සමානයි නේද පුතේ? කියන්නකො. ඒකාන්තර හැඩය නේද? පුතේ සමානයි නේද? ඒක තේරුණාද? ඔව් සර්. ඊළඟට මේ දෙක සමාන්තර වීම නිසා මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණය සමානයි නේද? සමානයි නේද? ඒත් ඒක නේද? කියන්නකො. පුතේ ඔයාලට පේනවද? ඔව් සර්. දීලා තියෙන ඒගොල්ලෝ. මෙන්න මේ පාදයයි මේ පාදය සමානයි කියලා දීලා තියෙනවා. ඔන්න ඔය දෙක. ඔය රොස් පාටේ මාක් කරපු දෙක. දීලා දෙනා නේද? එහෙනම් අපිට ගන්න ඕනේ පුතේ මෙන්න මේ සම්පූර්ණ එකයි සමානයි කියලා හදා ගන්න ඕනේ. නේද? හදා ගන්න ඕනේ නේද පුතේ?
ඔව් සර්. එහෙනම් පළවෙනි ප්‍රත්‍යක්ෂයෙන් ඒක ඔප්පු කර දෙවෙනි ප්‍රත්‍යක්ෂයෙන් ඔප්පු කරගත්ත ඇයි නේද මෙන්න මේ විදිහට. ඔන්න බලන්නකෝ. ඔන්න බලන්න පුතේ CF සමානයි BD. එහෙනම් දෙපසටම BF එකතු කරන්න. CF එකතු කිරීම BF BD එකතු කිරීම BF. මේ මොකද්ද මේ? ඒගොල්ලෝ කියන BC CF පාදයට AF එකතු කරලා BC. එහෙනම් මේ මොන ප්‍රත්‍යක්ෂද? දෙවන ප්‍රත්‍යක්ෂය. එහෙනම් මේ මොකද්ද මේ? අපිට ඕන DF. එහෙනම් BC ට DF මොකද වෙන්නේ පුතේ? සමාන වෙනවා. තේරුණාද? පැහැදිලි පුතේ ඒක ඉස්සෙල්ලා ඔප්පු කරගත්ත එක. දැන් ලියන්න ත්‍රිකෝණ දෙක. ABC ත්‍රිකෝණය හා DEF ත්‍රිකෝණය සලකමු. කෝණ දෙකයි අනුරූප පාදයයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද පුතේ? ABC කෝණය සමානයි බලන්න. ABC කෝණය සමානයි බලන්න. සමාන වෙනවා පුතේ DFE කෝණයට ඒකාන්තර. ඒ වගේම ACB කෝණය සමාන වෙනවා EDF කෝණයට ඒකාන්තර. ඊළඟට BC පාදයේ සමානයි DF පාදයට ඉහත සාධනයට අනුව. එහෙනම් එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි ඉදිකැල් 3යි. ABC ත්‍රිකෝණය අංග සමයි ඉදිකැල් 3යි. DEF ත්‍රිකෝණ හේතුව කෝපා. තේරුණාද? පුතේ පැහැදිලිද ඒ ගාන? ඔව් සර්. ඔක්කොටම සර් ඔක පාපා අවස්ථාවට ගන්න පුළුවන් නේ. පාපාපා අවස්ථාවට ගන්න දත්ත දීලා නැහැ. කොහෙද දත්ත දීලා තියෙන පාපාපා අවස්ථාවට ගන්න? නෑ සර් අර ඈ? DB එතකොට DF උයි BC සමානයි. ඔය DF DC සමාන ඊළඟට ඊට පස්සේ අර සමාන DEAC සමානයි. ආන්නක පුතේ කොයවත් සමාන්තර කියලා තිබ්බට සමානයි කියලා දීලා තියෙනවද? ඈ? කොයවත් සමාන්තරයි කියලා තිබ්බට සමානයි කියලා දීලා තියෙනවද? කියන්නේ? ගණිත සමානයි කියලා දීලා තියෙනවද? නෑනේ. නෑ නේද? සමානයි කියලා දීලා නෑ නේද? ඔව් දීලා සර්. නෑ පුතේ. එහෙනම් අපිට ගන්න බෑ සමානයි කියලා. එහෙනම් ඒක පාපාප අවස්ථාව සලකන්න බෑ පුතේ. තේරුණා නේද? පැහැදිලි පුතේ කිව්වේ? ඔව් සර් බෑ. හදන්න පස්වෙනි ගාන. පස්වෙනි මේ හතරවෙනි ගාන අපි ඇදුවේ පය දෙකේ හතරවෙනි ගාන. මේක ලියාගෙන ඉවර කට්ටිය පය දෙකේ අභ්‍යාසයේ පස්වෙනි ගාන හදන්න. කරන්ට් එක ගියා නේද? පුතේ කට්ටිය ඉන්නව නේද? ඔව් සර්. ඔව් සර්. යාමින ප්‍රදේශ කරන්ට් එක ගියා උඩ විනාඩි 10කට වැඩි නම් කරන්න බෑ කරන්ට් එක ගියාට පස්සේ. බලමු. සර් ඊළඟට මොන ගන්නද ගන්න කිව්වේ? පස්වෙනි ගාන.
ඒක හොඳ ගානක් පතේ පස්වෙනි ගාන. තර්ක කරන්න තියෙන ගාන. පස්වෙනි ගාන. පුතේ මේක මගන්නද? हाँ सर මගන්න මේ ගාන. පස්වෙනි ගාන. බලන්න පස්වෙනි ගාන. පස්වෙනි ගාන හොඳයි පුතේ. පස්වෙනි ගාන හොඳයි. මෙන්න පස්වෙනි ගාන මෙන්න මේ තියෙන්නේ. මම රූප සඳ ගන්නවා. පස්වෙනි ගාන. මේක 90යි මේකත් 90යි. මේකත් 90ක් කරනවා. A B C මේ පාදයට මේ පාදය සමානයි. හරිද? ඉස්සලා දත්තේ ලියමු දන්න දේ. A B G A ABC ත්‍රිකෝණේ දැන් ඔයාලට පේනවද පුතේ? හරි. මේ බලන්න ඔයාලට පේනවා ඇති. පුතේ මේක අංශක 90යි. එහෙනම් මේකයි මේකයි සමාන්තර වෙනවනේ එතකොට. ඔව්. right. මේ කියන්නේ ABC අංශක 90යි. මේක F AF සමානයි BCB. ඔක තමයි දත්තය. හරිද? ඔකනේ දත්තය. ඔව්. බලන්න සාධනය කරන්න ඕන එක මොකද පුතේ සාධනය කරන්න ඕනේ? ඒගොල්ලෝ දෙනවා සාධනය කරන්න ඕනේ ඒගොල්ලෝ දෙනවා මොකක්ද සාධනය කරන්න ඕනේ? AFG ත්‍රිකෝණය අංග සමයි BCE ත්‍රිකෝණය බව. මේ AFG කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි අංග සමයි කියලා පෙන්වන්නේ තියෙන්නේ පුතේ. දැන් මේක අංශක 90යි. මේ බලන්නකෝ. ඔන්න බලන්න මම පෙන්නන හැටි. බලන්න පුතේ. ඔයාලට පේනවද පුතේ මේ කොණය සමානයි අංශක 90යි. ඔව්. මේ පාදයේ සමානයි. එතකොට අපි තව කෝණයක් හොයාගන්න ඕනේ නේද පුතේ? ඔව්. තව කෝණයක් හොයාගන්න ඕන අපිට. මේ බලන්නකෝ. ඔන්න බලන්න පුතේ හදන විදිය. හොඳට ආගන්න මේක හොඳයි ගාන. මේ ඔයාලට පේනවා මේ දෙක සමාන්තර වෙලානේ දැන් තියෙන්නේ. අංශක 90ක් ගැන සමාන්තර වෙනවා. එහෙනම් මෙන්න මේකයි මෙන්න මේ කෝණය සමානයි නේද? ඔව්. හරිද? මම මේක x කියලා ගන්නම්. මේකත් x කියලා ගන්න. හරිද? x කියලා අකුරක් ගත්තා. ඔන්න අකුරකින් පෙන්නන්න දන්නේ. එතකොට පුතේ මේක 90යි මේක 90යි. මේ දෙක එකතු 90ක් වෙන්න ඕනේ නේද පුතේ? ඔව්. එහෙනම් මේ කෝණේ කීයද? 90 අඩු කිරීම x නේද? ඔව්. 90 අඩු කිරීම x නේද? ඒ වගේම පුතේ බලන්න පුතේ හොඳයි මේ ගාන. මේක 90යි නේ. එහෙනම් මේක x නම් මෙන්න මේ කෝණේ කීයද? කීයද පුතේ? 90 අඩු කිරීම x නේද? තේරුණාද? පැහැදිලිද පුතේ?
ආයි කියනවා මොන බලන්න හොඳට ආගෙන ඉන්න හොඳට බලන් ඉන්න පුතේ මේකයි සමාන්තරයිනේ ඇයි මේ දෙක 90ක් වෙන නිසා අනුරූප කෝණ සමාන වීමෙන් මේ දෙක සමාන්තරයි නේද මේ වන්න සාධනේ ඔන්න සාධනේ ලියන හැටි බලන්න ඔන්න බලන්න පුතේ AG බලන්න A සමානයි BEG අංශක 90යි අංශක 90 වෙනවා මෙය අනුරූප කෝණ වේ එන එම නිසා මට ගන්න පුළුවන් FG පාදය සමාන්තරයි BE පාදය වේ ඒක තේරුණාද ලිව් එක හරි එහෙනම් මට ගන්න පුළුවන් සමාන්තර වීමෙන් මට ගන්න පුළුවන් කෙලින්ම AFG කෝණය සමානයි AFG කෝණය සමානයි මොකද්ද ගන්න පුළුවන් ABE කෝණය මේ මොකද්ද ඒත් අනුරූප කෝණ මම මේක ගන්නවා x කියලා මේක මං බලන්න පුතේ මේක ගන්නවා මං x කියලා හරිද ලෙස ගනිමු මේ මොකද්ද අනුරූප කෝණ හරි අනුරූප කෝණ එහෙනම් මට ගන්න පුළුවන් එම නිසා කෙලින්ම ගන්න පුළුවන් FAG කියලා කියන්නේ 90 අඩු කිරීම x නේද ඒක පැහැදිලිද පුතේ මේ දෙක එකතු 90ක් වෙනවනේ එතකොට මේක 90 ඍණ x වෙනවා ඒක තේරුණාද පුතේ පැහැදිලිද පුතේ තේරුණාද ඒක තේරුණාද ඔව් සර් ඔක්කොටම සිග්නල් එකක් දාන්න ඒක තේරුච්ච කට්ටිය ඒක තේරුම් නැත්නම් ආන්න පුතේ ඒක තේරුණාද ඔක්කොටම හොඳට ඉන්න මේ ගානත් එක්ක ඉන්න ඒ වගේම පුතේ අපිට ගන්න පුළුවන් පුතේ මේක x නම් මේක EBC ඒත් 90 අඩු කිරීම x නේද හරිද 90 අඩු කිරීම x නේද ඇයි පුතේ මේක සම්පූර්ණක 90යිනේ අනුපූර්ව කෝණ අනුපූර්ව කෝණයන්නේ එහෙනම් මේ දෙක එකතු 90ක් වෙනවා මේක 90 ඍණ x එහෙනම් එම නිසා මට ගන්න පුළුවන් FAG කෝණය සමානයි EBC කෝණය B එහෙනම් මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි මොකද වෙන්නේ පුතේ විශාලත්වයෙන් සමාන වෙනවා හරිද තේරුණාද පුතේ පැහැදිලිද ඒ ගාන right දැන් බලන්න දැන් අපි දත්ත හොයාගත්තා මේ කෝණයට මේ කෝණ සමානයි 90ට 90 සමානයි 90ට ඉස්සරහා තියෙන පාදයයි මේකට 90 ඉස්සරහා තියෙන පාද දෙක සමානයි කෝණ දෙකයි පාදයයි කෝණ දෙකයි අනුරූප පාදයයි එහෙනම් මේක කෝපාවස්ථාවටදී අංග සම වෙනව නේද පැහැදිලිද පුතේ පැහැදිලිද ඔව් සර් right දැන් ඕන අංග සම කියලා ලියනවා ඕන බලන්න පුතේ එහෙනම් AFG ත්‍රිකෝණය හා BCE ත්‍රිකෝණය සලකමු ත්‍රිකෝණ ලියන්න මේ ලියන්න AFG ත්‍රිකෝණය හා BCE ත්‍රිකෝණය සලකමු කියලා ලිව්වා ඕන ලියන විදිය බලන්න කොහොන අපි ලියනවා කෙලින්ම AGF සමානයි AGF සමානයි BEC අංශක 90යි තව ලියන්න පුළුවන් මොකද්ද FAG සමානයි EBC ඉහත සාධනයට අනුව ඊළඟට පුතේ ලියන්න පුළුවන් AF සමානයි BC දත්තය එන එම නිසා AFG ත්‍රිකෝණය බලන්න පුතේ AFG ත්‍රිකෝණය අංග සමයි BCE ත්‍රිකෝණයට හේතුව
පාවස්ථාව තේරුණාද පුතේ පැහැදිලිද ගාන අපැහැදිලි කට්ටිය ආන්න පුළුවන් පුතේ පැහැදිලි සිග්නල් එකක් දාන්න සර් ඔව් පුතේ කියන්න ගැටලුව මොකද්ද සර් මෙතන සාධනය කියන එකේ AGA කියලානේ තියෙන්නේ. මම ලියලා දීපු එකේද ඔව් මම ලියපු එකේද ඔව් සර්. AGA කොහෙද තියෙන්නේ සාධනය කියන එකේ ඉස්සෙල්ලාම තියෙන්නේ. AGA නෙමෙයි AGF නේද AGF ඔව් සර්. නේද AGF AG මම කිව්වා AGF කියලා AGA කියලා ලියලා AGF හරි නේද හරි සර්. තාම මොකක්ද ගැටලුවක් තියෙනවා නම් ඔයාලට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් අහන්න පුළුවන් ওই විදිහට ඔය ඔප්පු කරන්න ඕනේ පුතේ එකපාරට ලියන්න බෑ එකපාරට මේවා කරන්න බෑ ඔය ඔප්පු කරලා ලියලා පෙන්නන්න ඕනේ මේ ගාන තේරුණා නේද සිග්නල් එකක් දාන්න පේනවා ටිකක් වෙලා යනවා කියලා දැනනවා නේද පුතේ වෙලා යනවා නේද මේක ඔප්පු කරද්දි මේක ටිකක් වෙලා යනවා මේ උගන්වන්නද්දි තව දවසක් අපිට දිනව කරන්න වෙනවා තව අමතර දවසක් ගන්න වෙනවා ඔව් පුතේ ඔහොම මේ පේපර් එකට ආවත් ඔහොමම ලියන්න ඕනේද සාධනය මේක දත්තය දත්තය සාධනය කළ යුතු නිර්මාණයක් වෙන නිර්මාණය ලියලා සාධනය ලියන්න වෙනවා පුතේ විභාගයට ලියන්න වෙනවා ඒ විභාග මට්ටමට දෙක පත්‍රයටද ඔව් කියන්න පුතේ දෙවෙනි පත්‍රයට ඔව් පුතේ දෙවෙනි පත්‍රය තමයි මේක එන්නේ දෙවෙනි පත්‍රයේ ගාන අදාදී මේ විදිහට හදන්න ඕන පුතේ සාධනය කළ යුත්තේ ඉන්නේ ප්‍රශ්න ටික ප්‍රශ්න එකක් නෙමෙයි ප්‍රශ්න තුනක් හතරක් දෙන්න පුළුවන් විභාගයට තේරෙනවද කිව්වනේ ඒතොර මේ ප්‍රශ්න ටික තමයි ඔව් සර් 1 2 3 දාලා මේ සාධනය කළ උත්තර ප්‍රශ්න ටික ලියනවා හරිද ඊට පස්සේ පුතේ සාධනය කියන එක එක දිගට අදාගෙන යනවා මේක එක ප්‍රශ්නයක් තිබ්බින්ද මේක එකකට සාධනය කළා ප්‍රශ්න දෙකක් කියව තිබ්බොත් රෝම ඉලක්කම් දෙක දාලා රෝම ඉලක්කම් එක දාලා එක පළවෙනි එක සාධනය කරන්න ඕනේ රෝම ඉලක්කම් දෙක දාලා දෙවෙනි එක සාධනය කරන්න ඕනේ සාධනයේදී පල්ලෙහාට තේරුණාද කිව්ව දේ පුතේ ඔව් සර් මෙතන රෝම ඉලක්කම් 1 2 3 පල්ලෙහාට තිබ්බ කියන එක සාධනය කියලා රෝම ඉලක්කම් එක දාලා සාධනය කරන්න ඕනේ දෙක දාලා සාධනය එතකොට පළවෙනි සාධනය ඊළඟ එකට අදාළ වෙනවා තේරුණාද පුතේ කිව්ව දේ දැන් මේක ඔප්පු කරන්න කරපු එක ඊළඟ එකට ගන්න පුළුවන් පැහැදිලිද විභාග මට්ටමට විදිහට පල්ලෙහාට පළවෙනි එකට අදාළව තමයි දෙවෙනි එක දෙන්නේ දෙවෙනි එකට අදාළව තමයි ඊළඟ එක දෙන්නේ මේම එක දිගට තමයි ගාන නිර්මාණය කරන්නේ සර් එතකොට පළවෙනි එක වැරදුනොත් අනිත් ඔක්කොම වැරදෙයි පළවෙනි එක වැරදුනොත් අනිත් ඔක්කොම වර්ධිනවා පුතේ ගොඩක් දුරට යාමිතිය පළවෙනි එක වැරදුනොත් ඊළඟ එක වර්ධිනවා මොකද පළවෙනි එක අදාළ වෙනවා ඊළඟ ප්‍රශ්නෙට ඇයි ඒක ගන්න ඕනේ ඊළඟ ප්‍රශ්නෙට පුතේ මෙහෙමත් විභාගයට අයිතියක් තියෙනවා අහගන්නකො ඒකත් අහගන්නකො කවුරු හරි ළමයෙකුට මේ ඔක්කොම ලියනවා පළවෙනි එක සාධනය කරන්න තේරෙන්නේ නැහැ කියන්නකො මොන කරන වැඩක් පළවෙනි එක සාධනය කරන්න තේරෙන්නේ නැහැ ඒක ඉස්තනක් තිබ්බා ඒක අදාළ වෙනවා කියනවා දෙවෙනි එකට ඒක අරන් දෙවෙනි එක සාධනය කළා පැහැදිලි මං කිව්වනේ පළවෙනි එක සාධනය කරන්න තේරෙන්නේ නැහැ රෝම ඉලක්කම් එක දාලා ඉස්තනක් තිබ්බා සාධනය කරන්න තේරෙන්නේ නැහැ ඒක ගත්තා ඒක බව වෙන්නන්තනේ ඒක අරගෙන ඊළඟ එක සාධනය කළා එතකොට පළවෙනි එකට සාධනයේ තියෙන ලකුණු අයින් වෙලා දෙවෙනි එකට සාධනයේ තියෙන ලකුණු ලැබෙයි තේරුණාද කිව්වදී ඔව් සර් විභාග ඕලෙවල් විභාග මට්ටමට පුතේ යද්දී ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඔක්කොටම තේරුණාද මම කිව්වදී පුතේ මේකට විතරක් නෙමෙයි ඕලෙවල් මට්ටම ලියද්දී ඕලෙවල් මට්ටමට ඔයගොල්ලෝ යද්දී හැම ගානකටම අදාළ වෙන දෙයක් තමයි කිව්වේ පළවෙනි ප්‍රශ්නේ තේරෙන්නේ නැත්නම් ඒක ගන්න ඒක අරන් දෙවෙනි ප්‍රශ්නේ ඔප්පු කරගෙන යන්න හරිද පළවෙනි ප්‍රශ්නේ ලකුණු හම්බෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ ලකුණු හම්බෙයි තේරුණා නේද ඔව් සර් විභාගයට ලියන්න ඕන විදිහ සර් ඔව් පුතේ කියන්න
ඔය බව පෙන්වන්න කියනෙවුව එකක්වත් වැරදියට ඇවිල්ලා නැද්ද? ඒ කියන්නේ නිකන් අර අපිට මේක වැරදිද හරිද කියලා තේරුම් ගන්න දාන්න නැද්ද එහෙම? මට තේරුන්නේ නැහැ. කිව්ව දේ චුට්ටක් පැහැදිලි කරන්න. ඒ හරියට කියන්නේ බව පෙන්වන්න ඔව් කියද්දි ඔව් ඒකට වැරදි එව්වා ඉන්නේ නැද්ද? විභාගයට දැන් වැරදිව ඔව් දාලා එන්නද කියලා දහන්නේ. ඔව් සර්. කලාවත් දැන් මේක ගත්තොත් එහෙම මේ AFG ත්‍රිකෝණය අංග සමයි BCE ත්‍රිකෝණයටනේ. එතකොට ඒක බව පෙන්වන්න කිව්වොත් ඒකේ මේ අංග සම නොවන එකක් දාන්න බැරිද? විභාගයට ඉතින් එහෙම අතපසුම් වෙන ඒවා තියෙනවා. ඉතින් දැන් මේ එහෙම ඒක 100ට එකක් වගේ සම්භාවිතාවයක් තියෙන වෙන්න. ගොඩක් දුරට එහෙම වෙන්නේ නැහැ පුතේ. විභාග නම් හරියටම බලලා තමයි ඒගොල්ලෝ දෙන්නේ. එහෙම වෙන අවස්ථා විල්ලති වෙලා තියෙන අවස්ථා ඉතින් කලාතුරකින් එකක් විතර තියෙනවා. ඉවදේ තේරෙනවද? ඔව් සර්. එතකොට මොකද දන්නව වෙන්නේ කියන්න මම ඒකට කියන්නද? එතකොට ලකුණු දෙන විදිය මම කියන්නද? ඒකත් අහන්න. එතකොට ලකුණු දෙන්නේ පුතේ මේ ටික මෙව ලියන්න ඕනේ. සාධනය කරන්න බෑනේ. මේ රූප ප්‍රශ්න අංක දානවා. ප්‍රශ්න අංක දාලා රූපේ ඇඳලා මේ දෙක ලියලා මෙතනින් යාට කරන්න බෑනේ. නවත්තන. ලකුණු 10න් 10 මම වෙනවා. තේරුණාද කිව්වද? ඔව් සර්. බැරි වෙලා මේක මෙහෙම ලියලා මේක කපලා අයින් කරලා ප්‍රශ්නේ අයින් කරලා ඉවරලා තිබ්බට ලකුණු හම්බෙන්නේ නැහැ. ඕල් හැමෝටම හම්බෙන්නේත් නැහැ. ඕල් කියලා ලකුණු හැමෝටම දෙන්නෙත් නැහැ. මේ ප්‍රශ්න අංකේ දාලා රූපය ඇඳලා මේ වගේ ටිකක් ලියලා තියෙන ළමයිට ඕල් ලකුණු 10ම ඕල් හම්බෙන්නේ. සර් කියන්නේ ක්‍රමේ ලියුවොත් හම්බෙනවද 10ම? ඔව්ද මේ දෙක ලියලා දත්තේ සාධනය කළ උත්තර ලියලා මේව කරන්න බෑනේ වැරදීනේ ගාන. ගාන වැරදීනේ පුතේ. ඒතර ඔය දක්වා නවත්තන්න. කොහොම දීලා තිබ්බොත් ලකුණු 10න් 10ම හම්බෙනවා. හැබැයි හැමෝටම ලකුණු 10න් 10ම හම්බෙන්නේ නැහැ. තේරෙනවද කිව්වද? ඔව් සර්. හැමෝටම ලකුණු 10න් 10ම හම්බෙන්නේ නැහැ. මේ විදිහට නිකන් ලියලා හැබැයි ප්‍රශ්න අංකේ කපලා තියන්නත් බෑ. ගොඩක් ළමයි හදන්න බැරිද කපලා දාලා අයින් කරනවානේ. ඒව තියන්නේ නැතුව එහෙම තිබ්බොත් එතකොට මේ වගේ අවස්ථා වෙන 14යි නේද ලංකාවෙම ඉන්න වෙන්නේ. ඒ ළමයි වැරදි කියලා දන්නවා අයින් කරලා දානවා කරන්නේ නැහැ කතා කරලා දානවා. එතකොට 14ක් තමයි ඉන්නේ. ඒ 14කට ලකුණු 10න් 10ම වෙනවා. තාම මොනවා ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ඔයගොල්ලෝ ජ්‍යාමිතිය හදාගෙන යද්දි මොනවාරි ගැටලු වෙනවා නම් අහන්න පුතේ. මොකද මේවා ඕගොල්ලෝට දැනෙන්න ඕනේ. පුතේ මේ ජ්‍යාමිතිය මට දැනෙලා හරියන්නේ ඕගොල්ලෝට දැනෙන්න ඕන ජ්‍යාමිතිය මේ මෙහෙමයි මේක කරන්නේ මේ විදිහට මේක ලියන්න ඕන පිළිවෙලට කියලා ඕගොල්ලෝට දැනෙන්න ඕන. ඕගොල්ලෝ තමයි හදන්න ඕනේ පුතේ. විභාගයට ලියන්න ඕගොල්ලෝනේ. ඕගොල්ලෝ තමයි මේක කරන්න ඕන. තව මොනවාරි ගැටලුවක් තියෙනවා. තව දෙයක් කියන්න පුතේ. තව පොඩි ලස් පිළිවෙලක් කියන්නද මම මේක. මේ වාට පේනවා මම දත්තේ මේ දෙක එකට ලියලා තියෙනවා. පේනවද? ඔව් සර්. මේ ගොඩක් දුර මේ දෙක එක පේලිය ලියන්න උත්සාහ කළා වෙනවද? පොඩ්ඩක් නෑ පොඩ්ඩක් එහෙම ගිහිල්ලා චුට්ටක් ගිහිල්ලා. අන්න ඒ විදිහට පිළිවෙලට ලියන්න. එතකොට මේ සාධනය මෙතෙන්ට එද්දි මේ සාධනය මෙන්න මේ පිළිවෙල පේලියටම තියෙනවා. අන්න ඒක තමයි පිළිවෙල පුතේ. ගාන. සර් එතකොට ඒවට ලකුණු කීයක් හම්බෙනවද පේපරේ? ඒවට ලකුණු හම්බෙන්නේ ඒවට ලකුණු හම්බෙන්නේ ඒ පොඩි දෙයක් තියෙනවා පුතේ. ඒතකොට පේපර් එක බලන එක්කෙනා ටක් ගාලා පේපර් එක අරන් බැලුව ගමන් තේරෙන්නේ මෙයා මේ ළමයා දන්න පිළිවෙලට වැඩ කරන ළමෙක් කියලා. මේ ළමයා පිළිවෙලට වැඩ කරන ළමෙක්, මේ ළමයා දක්ෂ ළමෙක් කියලා එයා තේරුම් ගන්නවා. තේරුම් මේ මානසිකත්වයෙන් තමයි පේපර් එක බලන්නේ. තේරුණාද? එතකොට ටික ඕනකමින් පේපර් එක බලන්න උත්සාහ කරනවා. පැහැදිලි මං කිව්වද? ඔව් සර්. ඒක තමයි වෙන්නේ. ඕනකමින් ප්‍රශ්න පත්‍රේ බලනවා. නැත්නම් ඊට ඒ ලියනවා මේ ලියනවා තැන් වල ලියනවා. එහෙම ළමයිගේ පේපර් බලන ටික අකමැති පේපර් බලන කට්ටිය. එතකොට පිළිවෙලට බලනවා පුතේ ඕගොල්ලෝගේ පේපර් එක. මොකද ගානක් හැදීමේ පිළිවෙල ඉතාමත් වැදගත්. පිළිවෙලක් දෙනයි පිළිවෙලට ගාන හදන්න ඕනේ. right. මේක ලියාගත්තද පුතේ? ඔව් සර්. right. එහෙනම් අද කරපු ගණන් කීපය තේරුණාද? ඔව් සර්. හොඳටම තේරුණාද? එහෙනම් ඔය කිව්ව පිළිවෙලට අභ්‍යාස මාලාවේ ඉතුරු ගණන් ටික හදන්න ඕන අච්චුපතේ අභ්‍යාස ටික. ඔය කිව්ව පිළිවෙලට. දැන් මම පිළිවෙලක් ගන්න ඕනේ. සර් ඒ කියන්නේ පහ පාඩමේ අභ්‍යාස ඔක්කොම හදන්න ඕනේද? ඔව් පහ පාඩමේ අභ්‍යාස ටික ඔක්කොම හදන්න ඔය කිව්ව පිළිවෙලට.
රූපය අන්ද ලස්සනට දත්ත ටික ලකුණු කළා දත්තේ සාධනය කළේ උත්ත සාධනේ ඒ ටික පිළිවෙලට කළා ඔය මං කිව්ව පිළිවෙලට කරන්න ඕනේ. ඔක තමයි පිළිවෙල. තේරුණාද පුතේ? ඔව් සර්. ඔය පිළිවෙලටම කරන්න ඕනේ. විභාග මට්ටමට විභාග ලකුණු 20ම ගන්න ඕන ළමයි ඉන්නවා නම් ඔය පිළිවෙලට වැඩේ කරන්න ඕනේ පුතේ. right. එහෙනම් ඕගොල්ලෝගේ පන්තිය නැවත අඟහරුවාද බ්‍රහස්පතින්දා පන්ති දෙක තියෙනවා. ඒ විදිහට සහභාගී වෙන්න පුතේ. අද කරපු ටික තේරුණා නේද? ඔව් සර්. අද කරපු ටික තේරුණා. හරි දරුවනේ. එහෙනම් අපි එතකොට ඊළඟ දවසේ ලබන ඉරිදාත් අපිට කරන්න වෙනවා පන්තිය. නේද? කරන්න වෙනවා නේද? ඔව්. ලබන ඉරිදාටත් අමතර පන්තියක් දාන්න වෙනවා මේ පාඩම අවසන් කරන්න. right. එහෙනම් අපි ඊළඟ දවසෙන් පන්තියෙන් හමු වෙමු. ආයිබෝවන්. අයිබෝන් සර්. අයිබෝන් සර්. Thank you, sir. I want sir, thank you sir.